විවාදය අපි කතා කරන තැනකදී ගරුමියතුනේ ආහාර අර්බුදයක් වුණාට පස්සේ ජනගහනයේ ශීඝ්‍ර ඉහළ යාම එතනින් එහාට ගිහිලා අධිපරිභෝජනය වගේ කාරණා මේ කියන ආහාර අර්බුදයට බලපාති. ඊට අමතරව මේක යටතේ විවිධ දැවැන්ත සාධක ගොන්න ආහාර අර්බුදයකට බලපානවා. ඒකත් එක්ක ගරුමියතුනේ අපි දකිනවා පාරිසරික සාධක බලපෑම් ටික දේශපාලනික අස්ථාවරයි ඉතින් එහාට ගිහිලා අරගලකාරී තත්ත්වයන් සම්පත් බෙදී යාමේ විෂමතාවය මේ කියන කරුණු කාරණාත් එක්ක ලෝකයේ ඇතුලේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙනකොට කතා කරමු ජාත්‍යන්තර සංවිධානයන්ගේ වත්මන් ක්‍රියාකාරීත්වයකට ගරුමියතුනේ ජාත්‍යන්තර සංවිධානයක් වුණාට පස්සේ අපි දකිනවා ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා සංවිධානයේ පාරිභාෂික ශබ්දකෝෂයට අනුකූලව ජාත්‍යන්තර සංවිධානයක් කියන්නේ විධිමත් වූ දේශපාලන කිවිසුමක් යටතේ පිහිටුවා ගන්නා ලද ආයතනයක් ජාත්‍යන්තර සංවිධානයක් කියලා දනුලාවන් දකින්න තැනකදී විවාදයේ මාතෘකාවෙන් පූර්වාංගයේ සහ අපරාංගයේ එකිනෙකට ගලපන්න ඕන නිසාම අද විවාද තුළ අපි දකිනවා අනාගත ලෝක ආහාර අර්බුදයක් හමුවේ ඒකට විසඳුම් සපයන තැනදී ඍජුව හෝ වක්‍රව දායකත්වයේ සපයන ජාත්‍යන්තර සංවිධාන ටිකත් එක්ක විවාදයේ කතා කරනවා ඒකත් එක්ක ගරුමිතුනේ අපි දකිනවා සාධාරණීකරණය කියන සාධාරණීකරණය කියන්නේ කේම්බ්‍රිජ් ශබ්දකෝෂයේ නිර්වචනයට අනුව යම් කිසි දෙයක් හේතු සහිතව ඔප්පු කරන්න පුළුවන් නම් අපි කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක ඇයි දන්ලාවන් හතර දෙනෙක් කියන්නේ ජාත්‍යන්තර සංවිධානයන්ගේ වත්මන් ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. පළවෙනි කාරණාව ගරුමිතුනේ මේ වෙනකොට ලෝකේ විවිධ රටවල ආහාර අර්බුදයක නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන අවස්ථානුකූලව ගොඩනගෙන ආහාර අර්බුදයන්ට පවා සාර්ථක විසඳුම් ටික සපයන්න ජාත්‍යන්තර සංවිධාන ටික සමත් වෙලා තියෙන තැනදී අපි දකිනවා මේක සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක ඒ ඇතුළත අධීක්ෂණය කිරීම ටික තාක්ෂණික සහාය සපයන ටික මූල්‍ය ආධාර සපයන තැන මේ කියන සමස්ත කාරණාවන් ඔස්සේ වර්තමාන ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දෙන තැනදී ජාත්‍යන්තර සංවිධානයන් ටික සමත් වෙලා තියෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව ගරුමිතුනේ ඇත්ත දැන් ලෝකෙ තියෙන පූර්ව අවස්ථාවන් වලට ඒ සාර්ථක විසඳුම් ලබා දෙනකොට අපි දකිනවා පූර්ව අවස්ථාවන් වලට සාර්ථක විසඳුම් ලබා දෙන ගමන් අනාගතයට අවශ්‍ය කරන සූදානම ජාත්‍යන්තර සංවිධාන විසින් ලෝකයේ තුල ගොඩනගලා තියෙනවා. තිලසාරි සංවර්ධන ඉලක්ක ටිකත් එක්ක කතා කරාම දෙවෙනි ඉලක්කය යටතේ උස්සගින්න තුරන් කිරීම කාරණාව ඇතුලේ මුළු ලෝකෙම ලෝකයේ රටවල් වලට අරමුණක් ලබා දීලා තියෙනවා. ලෝකෙ තියෙන ආහාර අර්බුදය මේ කියන දේ තුරන් කරන්න ඒ අරමුණ සපයන තැනේ ඉඳලා අධීක්ෂණය මාර්ගෝපදේශ ටික ඉතින් එහාට ගිහලා වර්ෂයක් පාසා සමාලෝචනය කිරීම කියන කාරණා ඇතුලේ අපි දකිනවා මේ කියන ජාත්‍යන්තර සංවිධාන ටික සාර්ථක ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා කියලා. ඒකත් එක්ක විවාද කතා කරන්නේ තුන්වෙනි සහ අවසාන කාරණාව ගැන ගරුමිතුනේ ලෝක ආහාර අර්බුදයක් කිව්වට පස්සේ විවාදෙ මුලින් පටන් ගන්න අවස්ථාවේ ප්‍රකාශ කළා මේක ඇවිල්ලා තනි එක් පාර්ශ්වයකට පාලනය කරන්න හෝ විසඳුම් ලබා දෙන්නට ශක්‍යතාවයේ තියෙන සාධකයක් නෙවෙයි ගැටලුවක් නෙවෙයි. එහෙම තැනකදී ආහාර අර්බුදය කියන දේ රටින් රටට මිනිස්යාගේ මිනිස්යාට දැනෙන විදිය බාර ගන්න විදිය වෙනස් වෙනතේදී අපි දකිනවා ජාත්‍යන්තර සංවිධානයන්ගේ කාර්යභාරය සීමා වෙනකොට ඔවුන්ගේ ප්‍රයත්නය සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. නැවත හමු මේ බලාපොරොත්තු වී සමුගන්නවා ඔබ සැමට අනුලා මාතාවගේ සරණයි. ගෞරවනීය අවස්ථාවක් ප්‍රාර්ථනා කරනවා අටුවා ටීකා ටිප්පරි නැතුව මේ විවාදයේ ප්‍රවේශනට ආදරණීය විතරේ නායකත්වයේ වගකීම උන්නපූර්ණයට ලක් කරමින් එන්නේ එක් වචනකණ්ඩේ අදාළ නිර්වචන ටිකට මුලින්ම අනාගත ලෝක ආහාර අර්බුදය ආදරණීය විතරේ අපි දකිනවා අනාගත ලෝක ආහාර අර්බුදය කියන්නේ ගෝලීය මට්ටමින් කුසගින්න හා මන්ද පෝෂණය තීව්‍ර ලෙසින් යාම ආදරණීය විතරේ. එතකොට ඒකත් එක්ක ඊළඟ වචනකණ්ඩේ යන කලින් අපි බලමු මේ කියන ආහාර අර්බුදේ කොයිතරම් ගැඹුරු කාරණාවක්ද කියලා. ආදරණීය විතරේ මගේ ඔබට අදිපත් කළ තියෙන ප්‍රධාන ගුණ බලන්න. මේ ප්‍රධාන ගුණය GNAFC ජාත්‍යන්තර සංවිධානයක් හරිද? නිකන් සංවිධානයක් නෙවෙයි. එතකොට මේ තියෙන වාර්තාව මෙතන ආදරණීය විතරේ පැහැදිලිව කියනවා ලෝකෙ කොහොමද මේකට මන්ද පෝෂණය සහ ආහාර කුසගින්න කියන එක ඉහළ ගිහිල්ලා තියෙන්නේ කියලා. ආදරණීය විතරේ අප්‍රිකාවේ මිලියන 97ක් ජනතාව බඩගින්න ඉඳද්දී එතනින් යන කියලා මධ්‍යධරණීය කලාපයට මිලියන 24.4ක ජනතාව බඩගින්න ඉඳද්දී එතනින් යන දකුණු ආසියාවේ මිලියන 16.6ක ජනගහනයක්
බඩගින්න දැද්දි ආදරණීය විදිහේ පැහැදිලි මතකයක් ගන්න. තුන්වෙනි තර්ජිත මට්ටමේ කුසගින්න කියන අවස්ථාවේ තුන්වෙනි තර්ජිත මට්ටමේ මිලියන 155ක ජනතාවක් ඉන්නකොට ඉතින් යාට කියලා හතරවෙනි තර්ජිත මට්ටමේ මිලියන 28ක ජනතාවක් ඉන්නකොට එතනට යාට කියලා පස්වෙනි නැත්තම් තවදුරටත් ගොඩ ගන්න බෑ කියන මට්ටමේ ලක්ෂ 10ක ජනතාවක් ඉන්නකොට අපි කරුණු කාරණා එක කතා කරන්නේ. එතකොට මෙයාලා කියන ආහාර අකුදේ අපි කියන ආහාර අකුදේ කොච්චර ගැඹුරු කාරණාවක්ද කියන එක හැමෝටම පැහැදිලිවම ආදරණීය විදිහේ. එතකොට ඒකත් එක්ක එන්නේ ඊළඟ වචන කන්නේ නිර්වචනය කරන්න. මොකද්ද? ජාත්‍යන්තර සංවිධාන. තාම පදගත කරන්න. ඉදිරි කළ පදනකට එන්නේ ආදරණීය විදිහේ. වත්මන් ක්‍රියාකාරීත්වය. අපි දකින ආදරණීය විදිහේ වත්මන් ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මේ වෙනකොට රාජ්‍ය ක්‍රියාමාර්ග සහ මේ වෙනකොට කළ තියෙන මැදිහත් වීම. මේ වෙනකොට කළ තියෙන මැදිහත් වීම. අපි දකින වත්මන් ක්‍රියාකාරීත්වය කියලා. ඒකත් එක්ක අවසාන වචනේ සාධාරණීකරණය කරන නොහැක. ඉදිරි කළ පදනකට එන්නේ කොළ 25 ගොඩ ගන්නා වූ ස්ථිරසාරු පදන කියවට. මගේ ආදරණීය විදිහේ අපි කිව්වා මේ කියන ජාත්‍යන්තර සංවිධාන විසින්ම මේ ලෝකේ ඉන්න විද්‍යුතුන් විසින්ම කියනවා 2050 වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ගෝලීය ආහාර අර්බුදයක් එනවා. දැන් ආදරණීය විදිහේ මේ ගෝලීය ආහාර අර්බුදයක් එන එකට කරුණු 6ක් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කරනවා. බලන්න ඔබට එමු කරලා තියෙන අමුඩුමක් එක. ඒ අමුඩුමක් එකේ මේ කියන කරුණු ටික පැහැදිලිව තියෙනවා. ජනගහනයේ ශීඝ්‍රස වැඩිවීම, ජනතාවගේ ආහාර රුචිය වෙනස් වීම, කාලගුණ විපර්යාස, ගොවිතැන් ඈත් වීම, මෙතනින් එහාට ගිහිල්ලා ජල සුරක්ෂිතතාවයේ අඩුවීම, එදිනෙත් යාට ගිහිල්ලා ගෝලීය අර්බුද වගේ ආදරණීය විදිහේ. ඔන්න ප්‍රධාන හේතු 6. එතකොට දැන් අපි මේවැ වත්මන් ක්‍රියාකාරීත්වයේ මේවට දැන් තියනවා තියෙන තත්ත්වය මගේ දෙවන්න කරුණු කාරණාක පැහැදිලි කරાવી. එතකොට මේ කියන කරුණු කාරණා සාපේක්ෂව මේ කියන ආකාර අර්බුදය හමුවේදී ජාත්‍යන්තර සංවිධාන මොනවද කරන්න ඕනේ? ආදරණීය විදිහේ මේකේ ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කරන්න නම් වෙන්න ඕනේ දෙයක් තමයි මේවට ආදරණීය විදිහේ අද වෙනකොට විසඳුම් හොයලා තියෙන්න ඕනේ. ඒ විසඳුම් ක්‍රියාත්මක වෙමින් තියෙන්න ඕනේ. විතරක් නැති ඒ ක්‍රියාත්මක වෙන විසඳුම් හරහා අර කියන ගැටලු ටිකට විස්තර හම්බෙලා තියෙන්න ඕනේ. පෙන්නන්න කොහොමද උත්තරය හම්බුනේ කියලා මේගොල්ලන්ට ආදරණීය විදිහේ. ඒකත් එක්ක එන්නේ පදනේ දෙවෙනි අංගේ. ඉදිරි කරපු වචන කන්නේ මතකද? ජාත්‍යන්තර සංවිධාන. ජාත්‍යන්තර සංවිධාන කියලා කියන්නේ ගෝලීය වශයෙන් පිළිගන්නා ලද වූ තීරණය කරන ලද පොදු ආරම්භණකට අනුව සියලු ලෝක ජනගහනය නියෝජනය වෙන පරිදි පිළිටවන ලද සම්මුති හා සංවිධාන. අපි අර දකින ආදරණීය විදිහේ ජාත්‍යන්තර සංවිධාන කියලා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබියස් ලෙන්ස් තනු ආදරණීය විදිහේ බලන්න ඔබට ඉදිරිපත් කරලා තියෙන අමුණුමාංක දෙක. එතකොට ඔහු කියනවා ජාත්‍යන්තර සංවිධානයක ලක්ෂණ හතරක් තියෙනවා. එක ජාත්‍යන්තර රජයන් සමග පොදු සහයෝගීතාවයෙන් කටයුතු කිරීම. මතක තියාගන්න මේ ටික. ඒ හේතුන්ට අදාළ ලෝක විද්‍යුතුන්ගේ සහාය ලැබීම. දෙක ජාත්‍යන්තර නීතියට අනුව පිටවත් වීම. තුන සියලු රාජ්‍යවලට පොදු වේදිකාවක් ලැබීම. මොකද්ද පොදු වේදිකාවක් ලැබීම? එතනින් ආට කියලා සියලු රාජ්‍යවලට පොදු වේදිකාවක් ලැබීම සහ ඇතිවන අර්බුදවලදී ඒ රාජ්‍යවලට බලපෑම් කිරීමේ හැකියාව සහ ඒවට එරෙහිීමේ හැකියාව සහිත සංවිධාන තමයි ජාත්‍යන්තර සංවිධාන කියන්නේ. එතකොට ශාල වපසරියේ කාර්යභාරයක් කරන්න පුළුවන් සංවිධාන තමයි අද මේ විවාදේ. අපෙන් අහන්නේ සාධාරණීකරණය කරන්න පුළුවන්ද බැයිද කියලා. එතනට උත්තර මොකද දෙවන්න කරන්නේ කරුණු කාරණාවක් පෙන්නන්න කොහොමද? මේ කියන ජාත්‍යන්තර සංවිධාන හොඳටම කරලා තියෙන කියලා මගේ ආදරණීය විදිහේ. මෙතනින් එහාට එන්නේ වදකේ තුන්වෙනි අංකයේ දිහාට. ආදරණීය දැන් අයිතිකරන අනිත් වශයෙන් කියන්නේ සාධාරණීකරණය කරන්න පුළුවන්ද බැයිද? එතකොට ආදරණීය විදිහේ මේක සාධාරණීකරණය කරන්න අපි බලන්න ඕනේ. මෙයා ආදරණීය විදිහට කියන්නේ නැහැ කිසිම දැනකදී ජාත්‍යන්තර සංවිධාන මුකුත් කරලා නැහැ. එයාලා නිකන් ඉදලා තින්නේ. එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ මොකද්ද? මේ ජාත්‍යන්තර සංවිධාන අරන් තියෙන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්න බෑ. ඇයි? ආදරණීය විදිහේ මේගොල්ලන්ගේ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්න බැදී. විසඳුම් හොයලා ඒක ක්‍රියාත්මක වෙලා ගැටලුව අදුවීම කියන මේ මුල මැද අග කියන ක්‍රියාන්විතය අද හරියට සිද්ධ වෙන්නේ නැති දැනෙන්නේ අපි කියන්නේ. සාධාරණීකරණය කරන්න බැයි කියලා ආදරණීය විදිහේ. එතකොට මේ ජාත්‍යන්තර සංවිධානවල වත්මන් ක්‍රියාකාරීත්වය හරහා තමයි මගේ ආදරණීය විදිහේ අනාගත ලෝක ආහාර අර්බුදය. මොකද්ද? අනාගත ලෝක ආහාර අර්බුදය විසඳන්න. නැත්තම් මේ අර්බුදය අහන්නේ ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරීත්වය මොකද නරකද කියලා අපිට මයින්ඩ් එක පුළුවන්. මොකට සාපේක්ෂද? අද අරන් තියෙන ක්‍රියාමාර්ග වලට සාපේක්ෂව. එතකොට ආදරණීය විදිහේ මගේ දෙවන්න ගන්න කරුණුත් එක්ක ඔප්පු කරලා පෙන්නන්න කොහොමද? මෙයාලා ලොකුවට කිව්ව ජාත්‍යන්තර සංවිධාන ටික අද අරන් තියෙන ක්‍රියාමාර්ග. එසේම පදනම අමාර්ගක සම්බන්ධ. ඔබ සමග පොලිස් බං මාතාව. ජනතාව වැඩිවීම සාධාරණ නැත්නම් කරුතුනේ සාධාරණයි ඒ විතරක් විවේක
වැඩි වගකීමක් ඉන්න ආහාර අර්බුදය බේරගන්න ජාත්‍යන්තර සංවිධානතර ටිකට නෙවෙයි අර රජයේ අකාර්යක්ෂමතා ඒ වගේ ගැටලු ටිකින්ද අද වෙද්දී සෝමාලියා වගේ රටවල් වල රාජ්‍ය අකාර්යක්ෂමතාවෙන් ඉඳ සෝමාලියා මිනිස්සු දහස් ගාණක් පටිකින්නේ මැරෙනවා කරියුනේ ඒකට වග කියන්න ඕනේ ජාත්‍යන්තර සංවිධානද නැහැ කරියුනේ ජාත්‍යන්තර සංවිධාන ටික අද වෙද්දී තමන්ට පුළුවන් ප්‍රොපොසලිය තුළ ඒ ආහාර අර්බුදයෙන් වළක්ව ගන්න අර ජනතාවට උදව් උපකාර කරනවා නැතුව මේ ආහාර අර්බුදයෙන් පෙළෙන ජනතාව වැඩි වශයෙන් බේරා ගැනීම අපිට ජාත්‍යන්තර සංවිධානයන් පිට කරපිට පටවන්න බෑ අද අනිත් එක මාතෘකාව තියෙන්නේ මේ ජාත්‍යන්තර සංවිධාන වල වර්තමාන ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියලා විතරයි කරුවේ ඒ විතර නෙවෙයි මගේ කතාවේ ආරම්භයත් එක්ක හැරෙන්න පදනමේ පළවෙනි කාරණාවට පූර්ව අවස්ථාවල ආහාර අර්බුද වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ටික අරගනිමින් ඒ තුලින් අනාගත ලෝක ආහාර අර්බුද ඇතිවීම වැළැක්වීමට තමන්ට තියෙන ප්‍රොපොසලිය තුළ සාධාරණ මට්ටමකදී මේ ජාත්‍යන්තර සංවිධාන ටික කටයුතු කරලා තියෙනවා ඒකට තියෙන ප්‍රබලම සාධකය තමයි 2020 වර්ෂයේ ලෝකයේ මිලියන 800ක් ජනතාව උග්‍ර ආහාර අර්බුදයකින් පෙළෙනවා ඒ ජනතාවගෙන් මිලියන 235කට ඒ කියන්නේ සමස්තයකින් 70%කටම අවශ්‍ය ආහාර කියන මූලික අවශ්‍යතා ටික සපයන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ලෝක ආහාර වැඩසටහන් මගින් ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතීන්ගේ සංගමය අද වෙද්දී මිලියන 115ක ජනතාවකට රටවල් 117කට අවශ්‍ය ආහාර ටික සපයන්න ක්‍රියාත්මක කර තිබුණා. ඒ විතරක් නෙවෙයි කටයුතුනේ අද ගත්තොත් එහෙම රුසියානු යුක්රේන යුද්ධයේදී මිනිස්සු කන්න නැතුව පාරෙන් තැනින් බටලා මැරෙද්දී රට තුළ ප්‍රබල ආහාර අර්බුදයක සේයාවන් තියෙද්දී ලෝක ආහාර අර්බුදයක සේයාවන් තියෙද්දී අපි පදනමේ පළවෙනි කාරණය විදිහට කිව්වා වගේ ජාත්‍යන්තර සංවිධාන ටික එකතු වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ටික අරගෙන තියෙනවා සහ වර්තමානයේදී අරගන්මින් පවතිනවා එතනින් එහාට ගිහිල්ලා ආහාර ටික සපයන විතරක් නෙවෙයි එතනින් එහාටම ගිහිල්ලා අද වෙද්දී ලෝකයේ මිලියන 17ක තරුණ තරුණියන්ට කෘෂි කර්මාන්තයේ ආශ්‍රිත ශ්‍රම පුහුණුව ලබා දීලා ශ්‍රම බලකාය කෘෂි කර්මාන්තයේ නිර්මාණය කරනවා අපි පදනමේ දෙවනි කාරණාව විදිහට කියනවා මොකද්ද අනාගතයේ ඇතිවිය හැකි අනාගත ආහාර අර්බුදය වැළැක්වීමට ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරමින් ඉන්නවා සහ කටයුතු කරනවා කියලා ඒ විතරකුත් නෙවෙයි අද වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට 2020 වර්ෂයේ නොබෙල් සාමත්‍යය හම් වෙනවා මොකද ඔවුන්ගේ ප්‍රධානම කාර්යභාරය වන අනාගතයේ ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුදය හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සාධාරණ මට්ටමින් එහා ගිහිලා සාධනීය මට්ටමකට අද ගෙනියලා තියෙන හින්දා විතරේ ඒ විතරක් නෙවෙයි බටහිර අප්‍රිකානු රටවල කිරි ආශ්‍රිත ආහාරවල ප්‍රබල ආහාර හිගයක් පැවතුනා ඒ ආහාර අර්බුදය ලෝක ආහාර අර්බුදයෙන් ලොකු වර්ධනය වීමට නොදී OCHA ජාත්‍යන්තර සංවිධානය විසින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය වෙන්න ප්‍රබලතම ගැටලුව වෙච්ච සාරවත් තනබිම් නොමැතිවීම වගේ ගවයන්ගේ පෝෂණය අඩාල වී කිරි නිෂ්පාදනය අඩාල වීම කියන ප්‍රබලතම ගැටලුව හොයාගන්නව විතරක් නෙවෙයි ගවයන්වලේ අද අප්‍රිකාවේ මුළු එටේරුන්ගෙන් 10%කට සාරවත් තනබිම් ටික හොයලා දෙන්නේ මේ ජාත්‍යන්තර සංවිධාන ටික ඒ විතරකුත් නෙවෙයි 2016 2019 දක්වා ඔවුන්ගේ කිරි නිෂ්පාදනය 50%කින් වැඩි කරන්න අර ජාත්‍යන්තර සංවිධානයේ ක්‍රියා කරපු ව්‍යාපෘතයේ හැකි වෙනවා කරියතුනේ ඒ විතරකුත් නෙවෙයි අපි කරුණු ගොනුවේ යෝ 2 යෝ 3 ඔස්සේ කියනවා 2016 සිට 2017 දක්වා ආහාර කෘෂිකාර්ම සංවිධානය විසින් මැඩගස්කරය කෙන්යාව ඇතුළු රටවල් 115ක ආහාර අර්බුදවල පෙරනිමිති දැකලා ආහාර අර්බුදල පිළිවෙනවා එම අර්බුදල හරහා කෘෂි කර්මාන්තය දියුණු කරන්න ඕන් කටයුතු කරනවා සහ කරමින් ඉන්නවා ඒ විතරකුත් නෙවෙයි කරියතනේ ලෝක අනාගත ආහාර අර්බුදය දැකලා ආහාර හා කෘෂි කර්ම සංවිධානය විසින් කෘත්‍රිම කිරි නිෂ්පාදනය කරලා රටවල් 43කට ඒවා ප්‍රවාහනය කරන්න අද වෙද්දී වැඩ පිළිවෙල ගනිමින් තියෙනවා ඒ විතරක් නෙවෙයි එල්ගා පිටි එල්ගා වගේ ආහාර අර්බුදය බලපන්න අද ජාත්‍යන්තර සංවිධාන ටික කටයුතු කරමින් ඉන්නවා ඒකයි අපි කියන්නේ අනාගත ලෝක ආහාර අර්බුදය හැමුවේ ජාත්‍යන්තර සංවිධානයන්ගේ වර්තමාන ක්‍රියාකාරීත්වය සාධාරණයි කියලා
තියෙන්නේ. මේ ජාත්‍යන්තර සංවිධානය මේ ලෝක ආහාර අර්බුදයේ විසඳන්න ප්‍රමුඛතම සාධාරණීකරණ සංවිධානයක් කියන්නේ. ජාත්‍යන්තර සංවිධාන වලට කරුණු දුන්නේ හරියට පිළිසි අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ ඉස්කෝලේ මොන ප්‍රශ්න තිබ්බත් ඒවට සාධාරණීකරණ උත්තර ගන්න පුළුවන් අපේ බුදුහාමුදුරුවෝ වගේ කරුණු දුන්නේ. මේ අංග විද්‍යාලයේ පදමේ තුන්වෙනි කෑල්ල ඉවරයි. දැන් පළවෙනි කෑල්ල. මේගොල්ලෝ කියනවා දැන් ලෝකේ ආහාර අර්බුදයට තියෙන සාධනීය පිළිතුරු ටික ලෝක සියලුම සංවිධාන ටික අරන් තියෙනවා කිව්වා. ජාත්‍යන්තර සංවිධාන වලින්. හරි මම මගේ කරුණු කාරණාත් එක පෙන්නන්නම්. කොහොමද ජාත්‍යන්තර සංවිධාන වල ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය වෙන්නේ කියලා. මගේ පළවෙනි කාලේ මතකද නායකතුමා පදමේදී කිව්වා ලෝක ආහාර අර්බුදය ඇති වෙන ප්‍රධාන කාරණා හයක්. පළවෙනි කාරණාව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය. බලන්න මෙතනේ හැමෝම අංක 3 බලන්න ප්‍රධාන ගැටලු කිහිපයක් ඇති වෙනවා. ආහාර හිඟකම, භූමිය ප්‍රමාණවත් නොවීම, මුද්‍රාවේ හිඟතාවය. මේ වෙනුවෙන් කරු වියුනේ 1969 දී ජාත්‍යන්තර සංවිධානයක් පත් කරනවා. UNIFPA සංවිධානය ප්‍රධාන කාරණා හතරක් එක්ක කරු වියුනේ පත් කරන්නේ. උපත් මාන ගැටලු දිරිගැනීම, අනවශ්‍ය දැක්කීම වැළැක්වීම, ළමා විවාහ අඩු කිරීම, කාන්තා මන්ද පෝෂණය අඩු කිරීම. ඔබට කරු වියුනේ ඔය ප්‍රධාන කාරණා හතරක් එක්ක නිර්මාණය වෙන මේ ජාත්‍යන්තර සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය කොල්වගේ දියුනේ. අද වෙනකොට අනාගතයේ ඇති වෙන්න තියෙන ප්‍රශ්න වලට මේ සංවිධානවල උත්තර දෙන්න නැහැ වියුනේ. එතකොට අපි කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ? අනාගතයේ ඇති වෙන්න තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව සාධාරණීකරණය කරන්න බෑ. මගේ දෙවෙනි කාලේ වියුනේ වක්‍රය බලන්න, දෙවෙනි වක්‍රය බලන්න. අද වෙනකොට තියෙන තවත් ගැටලුවක් තමයි ආහාර රුචිකත්වය කියන්නේ. කෘත්‍රිම ආහාර වලට වඩා මාංශමය ආහාර වලින් තියෙන නැඹුරුව වැඩි වෙනවා. එතකොට මේකත් එක්ක ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. ආහාර වල තියෙන සුරක්ෂිතතාවය, ආහාර වල තියෙන ගුණාත්මකතාවය අද වෙනකොට නැති වෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෝක සංවිධාන පිළිගන්නවා. මොනවාද සංවිධාන? FAO, WFP, IFAD, UNICEF, WHO මේ සංවිධාන මේ ඔබතුමන්ලට මුළුමේ ප්‍රකාශන පත් කරලා තියෙනවා. දැන් බලන්න මේක අරමුණ මොකක්ද? කෘත්‍රිම ආහාර, ශනික ආහාර පාලනය කරන්න. වරුවියතුනේ කියන්න කනගාටුයි මේ සංවිධානවල ක්‍රියාකාරීත්වය මොන වගේද? අදටත් කඩවල් වල රයිස් එකට වියතුනේ අජිනමොටෝ දානවා. අදටත් අපි අතර දෙනා උදේට කාලා නූඩල්ස් එක. එතකොට ශනික ආහාර නිර්මාණය වෙන තැනේදී අතට මේගොල්ලෝ කියන ජාත්‍යන්තර සංවිධාන සාධනීය ක්‍රියාමාර්ගයක් තියෙන්නේ. සාධාරණීකරණය කරන්න පුළුවන් දෙවියතුනේ. එතකොට අනාගතයේ තියෙන ආහාර සාපේක්ෂව වර්තමානයේ මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමනම් මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. මගේ හතරවෙනි කාරණාව හොඳට අවධානය යොදා ගන්න. තවත් ප්‍රශ්නයක් තමයි ආහාර අර්බුදයට හැමෝම අංක 4 බලන්න. ආඩමික විපර්යාස ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ඇති වෙනවා. අද වෙනකොට වැසි චක්‍රය වෙනස් වෙලා හරිතාකර ආත්‍රික ඉහළ ගිහිල්ලා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා වැසි ජලයේ ආම්ලිකතාවය වැඩි වෙලා මේ වෙනුවෙන් ප්‍රධාන සංවිධාන කිහිපයක් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් පීඩවනවා. මොකද්ද කරුණේ? DIPCC එකයි, UNCC එකයි, ඒ වගේම මොන්ට්‍රියල් සම්මුතිය, වියනා සම්මුතිය, කියෝතෝ සම්මුතිය. හැබැයි අදටත් මොන්ට්‍රියල් සම්මුතිය ප්‍රධාන රටවල් දෙකක් වෙන ඇමරිකාවයි චීනය තමයි වායු ගෝලයට CO2 වායු උදාහරණ කරුවේ. අදටත් මේ සම්මුතිය ඒ රටවල් දෙක හරහා තමයි ගෝලීය ස්තර ගෝලීය පුසු කියලා. එතකොට මේ විදිහට පීඩවල තියෙන ජාත්‍යන්තර සංවිධානවල ඉන්න රටවල්ම මේකේ තියෙන ප්‍රඥප්තියින් කඩ කරන තැනේදීද මේගොල්ලෝ කියන සාධාරණීකරණය වෙන්නේ කරුණේ. සාධාරණීකරණය වෙන්නේ නැහැ. ඊළඟට මම දෙවෙන්නට නැගිට ගමන් අහනවා ප්‍රශ්න ටිකක් දෙනවා. පුළුවන් නම් නැගිට උත්තර දෙන්න. අද මතකද ගියාදකට යන්නේ නැහැ. අපි කතා කරමු ලංකාව ගැන. අපි කතා කරමු ඉන්දියාව ගැන. ඊයේදී මතකද එකපාර එක දවසකින් රසායනික පොහොර නවත්තලා ආපනික පොහොර වලට ගියා. ඔබතුමන්ට මතක ඇති. අද වෙනකොට කොවියද වෙන ප්‍රශ්න. ඒත් එක්කම කතා කරමු රසායනික පොහොර අයින් කරලා ආපනික පොහොර භාවිතා කරන්න කියලා එක දවසින් මිනිස්සුන්ට කියද්දි එක දවසින් කොවියට කියද්දි අසරණ වෙච්ච විදිය මතකද? චීනේ ආපනික පොහොර කියලා ලංකාවට අසුචිනාවක් ගෙනාව මතකද වියතුනේ? එතනින් හරියලා එකපාරම නයිට්‍රජන් නැනෝ රෝල් ගෙනාව මතකද? එතකොට වියතුනේ එතනින් හරියලා තව කතා කරමු. ගමාඩේ ආදිවාසීන්ගේ බඩගිනි වගාවි මක්කර දාලා චීනට වික්කා මොන ජාත්‍යන්තර සංවිධානයද බැදියක් උනේ? මොකක්ද ගත්ත සාධාරණීකරණ ක්‍රියාමාර්ගය? නැගිටින මගේ ආදරණීය වගේ අද මෙතුමන්ලා මේ විවාදයට හිතන් ඉන්නේ ජාත්‍යන්තර සංවිධාන සමානයි
වගකීම තියෙන කාටද? රටක ඉන්න ජාති යාන්ත්‍රයට නැත්තම් වගේ අතන රාජ්‍ය යාන්ත්‍රයට ඒ වගකීම දීලා තියෙන තැනේදී ලෝක සංවිධාන වලට ඇයි වගේ රටක ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ. අපිට හැමරටම විවාදේ තුල කතා කරා ආහාර සුරක්ෂිතතාවය ගැන හරියට ප්‍රශ්න දෙකක් දැනන්නට උත්තර දෙන්නම් මගේ ආධුනිකනේ අපි දන්නවා ජාත්‍යන්තර සංවිධාන අද වෙද්දී මගේ ආධුනිකනේ ෆුඩ් වේස්ටිං ගැන වෙනම අධ්‍යයනය කළා ඒ පිළිබඳව මගේ ආධුනිකනේ ඇමරිකාව වගේ රටවල් වලට සහාය ලබාගෙන තාක්ෂණික සහාය ලබාගෙන රටවල් වලට ගෝලීය වශයෙන් මගේ ආධුනිකනේ අපත යන ආහාර ටික එකතු කළා ඒව මගේ ආධුනිකනේ යුදමේ ගැටුම් පවතින රටවල ආහාර හිගය ඇති වෙද්දී ඒ මිනිස්සුන්ට දෙන්නම් මගේ ආධුනිකනේ වෙනම සංවිධාන ශක්තිය දෙන්නලා තිනවා. දැන් මගේ ආධුනිකයන් මෙතනවල ආහාර සුරක්ෂිතතාවය ගැන ප්‍රශ්න කරානේ. මගේ ආධුනිකයන් ඔය විදිහට කටයුතු කරේ ජාත්‍යන්තර සංවිධාන. ලෝක රටවල් ටික එකතු කරලා ඒ රටවල් වල තාක්ෂණික සහාය පවා ලබාගෙන මේව පිළිබඳ මේ ෆුඩ් වේස්ටිං නවත්තන්න මේ ෆුඩ් වේස්ටිං පිළිබඳ මේ අපත යන ආහාර ටික එකතු කරන්න කටයුතු කරේ ජාත්‍යන්තර සංවිධාන මගේ ආධුනිකයන්. එතනින් එහාට ගිහිලා මෙතුමන් ටික තව ප්‍රශ්න කරනවා මේ ජාත්‍යන්තර සංවිධාන වල පොදු වේදිකාව කියන එක. මගේ ආධුනිකයන් හොඳ උදාහරණයක්. අපි දන්නවා 2020 වසරේදී නොබෙල් ත්‍යාගයේ ත්‍යාගන්නේ WFP එක. දැන් මගේ ආධුනිකයන් WFP එකට ඕක හඳුනන සමක්ෂපාතීත්වයක් තිබෙ නැත්තම් ඉතින් මේ WFP එක මගේ ආධුනිකයන් පොදු වේදිකාවක් එක්ක ක්‍රියාත්මක වුනේ නැත්තම් රටවල් 88කට ගඩ කළා මිලියන 87ක් මිනිස්සුන්ට සේවය කරේ නැත්තම් මගේ ආධුනිකයන් ඔතන තියෙන මේ මිනිත්වල කියන විදිහට මේ කියන විදිහට පක්ෂපාතීත්වයෙන් කටයුතු කරන ඒ සාමත්‍යයෙන් ලැබෙන්න මගේ ආධුනිකයන් එහෙම කටයුතු කරන්නේ නැතුව හැම රටකම කියන්නේ මොකද සර්වබලධාරී දෙවියෝ සර්වබලධාරී දෙවියෝ ජාත්‍යන්තර සංවිධානයකට සමානයි මෙතුමන්ලා මේ විවාදෙ තුල කරේ ඔය කාරණා කොහොමදදී ඊළඟට කතා කරන්න මගේ ආධුනිකයන් අපි දන්නවා මගේ ආධුනිකයන් මේ ආහාරින්නේ කිරිනික බෙදලා මගේ ආධුනිකයන් හැබැයි අන්න ඒ දේවල් ටික සාධාරණයි නම් ඒ ක්‍රියාමාර්ගයේ සාධාරණීකරණය කරන්න පුළුවන් නම් අපි පස්වෙනි අනුවේ දින දින විදිහට අදට සමස්ත ලෝකයේ 140 මිනිස්සු කන්නතු මැරෙන්නේ සමස්ත ලෝකයේ प्रधान प्रश्न वापस जातंत्र संविधान वापस आचार्य आचार्य जातंत्र संविधान जातंत्र संविधान जातंत्र सकस जातंत्र समुदाय सकस जातंत्र समुदाय गोली आहार आदर्श अधीक्षण आधार सभेला प्रश्न तुम्बी कारण पशु विपरम ओने जातंत्र संविधान अरकिन आदर दीना आर्थिक आधार जातंत्र संविधान क्रियाकलाप साधारण अभी दिवत्तर दिन को आर्टिस्ट कोडी दत्तवार्ता समस्त लोके आहार निष्पादने विजिट करना एक समस्त आहार निष्पादने टोन बिलियन अरे मेडिकल के समस्त लोके समस्त लोके मिलियन 150 प्रधान WFP WRI अन्य जातंत्र संविधान
අමුතුම පහේ අපි ඉතිපත් කරලා තියෙනවා. මේ වගේ උදාහරණ කීපයක්. ඊජිප්තුවේ ඉතින් යානිකර පස්සේ යේමනේ ගර්භණී මාතාව ළමුන් පිළිදෙනවම විතර මිලියන 1.5කට තමන්ගේ එදා වේලා හොයාගෙන ඉන්නේ ප්‍රශ්න විසඳන්නේ. ඔන්න කෝලි අරුද කාවම මෙන්න මේ ආහාර වශයෙන් විසඳන්න ජාත්‍යන්තර සම්පූර්ණ ප්‍රදර්ශන තුනක් පිළිවෙල දෙනවා. WFP එක, UNP එක, WHO එක ඒ පිළිවෙල මොන අරුද කරන්නේ? ගෝලීය ආහාර නිෂ්පාදනයේ අඩු නොවෙන්න. මෙන්න මේ කියන ගෝලීය අර්බුදය තියෙද්දි ගෝලීය ආහාර නිෂ්පාදනයේ අඩු නොවීම කරනවා. ඉතින් එහාට ගියා පස්සේ මිනිස් පරිගින් නොතියන්න මෙන්න මේ කියන ආහාර විෂමතාවය තුරන් කරන්න. හැබැයි මම අදන්නේ එහෙම අරමුණු ටික පෙරදරි කරගෙන නිෂ්පාදනය වෙච්ච පිළිදොපු ජාතික සාධාරණ සංවිධානය තියෙද්දි අර කියන්න උදියට සෑහෙන මිනිස් ප්‍රමාණයක් කන්න නැතුව ඉන්න මිනිස්සුන්ගේ ලයිස්කෝ අපිට හදන්න අදට පුළුවන් වෙලා තියෙනවා. කොහොමද අපි කියන්නේ මෙන්න මේ කියන ජාත්‍යන්තර සංවිධානය පිළිගන්න සාධකයයි කියලා. මතක තියාගන්න මගේ ආදරණීය මිත්‍රේ අනාගත ඔලෝක ආහාර අර්බුදයට ජාත්‍යන්තර සංවිධානය මැදිහත් වීම වයින්නේ. ඒකලගේ ආදරණීය මිත්‍රේ මැදිහත් වීම සාධාරණීකරණය වයින්නේ. ඔව් වර්තමානයේ තියෙන ආහාර අර්බුද වලට ඒකලගේ මැදිහත් වීම ඒකලගේ ක්‍රියාපදයෙන් ඔන්න පළවෙනි උත්තර දුන්නා, දෙවෙනි උත්තර දුන්නා, තුන්වෙනි උත්තර දුන්නා. ඒක ගන්නවද? ඔබසරේ උත්තර දුන්නා. ඊළඟ අර කරා මේක ඔහොම උත්තර දුන්නා මගදී. එක්ස්ට්‍රා යතිවාදය. එහෙනම්
ප්‍රශ්නෙට අද උත්තර දීලා කෙටි කාලෙකින් උත්තර වගේම දීර්ඝ කාලයකට උත්තර ටික නෙමෙයිද? එහෙනම් සාධාරණ නැද්ද? මේක යාද නිවිදනේ සාධාරණ දෙකේ කතා කරන්නේ. රිකාවගේ ඉතින් කතා කරන්නේ කාලවල විපර්යාස ගැන. ඉවන එකට ලකුවා අනේ කාලවල විපර්යාස වලට මේ ජාත්‍යන්තර සංවිධාන උත්තර දෙලා නැහැ කියලා. කතා කරන්නේ යන්නේ 1992 ඉඳලා ක්‍රියාත්මක ලෝක පරිසර සමුළුවත් එක්කයි. ලෝක පරිසර සමුළුව එදා ඉඳලා අද දක්වා රටවල් 170ක් එකතු කරගෙන හැම අවුරුද්දම ඒ කියන කටයුතු ටික කරනවා. කාලවල විපර්යාස වෙන්නේ. තුන්ද කොහොමද කියන්නේ සාධාරණ කියලා. ඔවුන්ගේ ශක්තියතාවයට සාපේක්ෂව හැම අවුරුද්දම රටවල් ටික එකතු කරගෙන ඔබලා කියන විදිහට අර හැම රටකම එකතු කරගෙන අවශ්‍ය කියන ක්‍රියාමාර්ග ටික අරන් තියෙනවා ජාත්‍යන්තර සංවිධානය. යොමුදන්ලා අපිට කතා කරන්න බෑ මේ කියන කාටව සාධාරණ නෑ කියලා. ඒකට මොකද කියන්නේ? අනේ මන්ද පෝෂණය වැඩි වෙලා මේවා වැඩි උනේ කොහොමද? ජාත්‍යන්තර සංවිධානයක කටයුතු කරන්නේ. ආයෙත් කියන්න තියෙන්නේ. ජාත්‍යන්තර සංවිධානයක ඇවිල්ලා ඉන්නේ ලෝක ආහාර අර්බුදේ නවත්තන්න නෙමෙයි. උන්ට තව ගොඩාක් අරමුණු තියෙනවා. මේ අරමුණු හැම එකටම උත්තර දෙන්න ඕන. ඒකයි ඕකේ මුළු වගකීමම මේ ආහාර අර්බුදේ නවත්තන එක නෙමෙයි. හැබැයි අපි දෙවන්න තුන්වන්න සිව්වන්න නැගිටලා පෙන්නවා ඕන් කරන්න පුළුවන් හැට අවශ්‍ය උත්තරේ මේ වෙලාවට දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙට අද දෙන්න ඕන උත්තරේ අද දීලා තියෙනවා. වගේම අනාගත ප්‍රශ්නෙට අවශ්‍ය කරන උත්තරේ අද වෙනකොට නිර්මාණය කරලා ඉවරයි. අවශ්‍ය උත්තර අද වෙනකොට නිර්මාණය කරලා ඉවරයි. එහෙනම් පැහැදිලි මේ කියන කාරණාව සාධාරණයි. බොහොම ප්‍රශ්න.
මේක කළමනාකරණය කරගන්න තාමත් ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාමාර්ග සාධාරණ අරගෙන නැහැ වගේ අතන නියුනේ. ගත්තා නම් මේක යන්න පුළුවන්ද? බෑ වගේ අතන නියුනේ. තාමත් යෝජකයෝ කිසිම සාක්ෂියක් විවාදෙට ඔප්පු කරේ නැහැ. කරුණ ඇතුලේ අංග ටිකක් දාලා අටවාචාර කොට කියවලා විවාදෙ එනවනම් යුතුනේ විවාද කොහොමද සාධාරණ සාක්ෂි මොකක්ද කියන්නේ අහනවා මේ ජාත්‍යන්තර සංවිධානයේ සර්වබලධාරී දෙයියෝ කියලා. ඒකේ හරි සරල උත්තරයක් දෙන්න තියෙන්නේ. දැන් ජාත්‍යන්තර සංවිධානය ඇවිල්ලා මොකක්ද කරන්නේ? ජාත්‍යන්තර සංවිධාන වල විතුනේ ජාත්‍යන්තර වශයෙන් අරමුණු නිර්මාණය කරලා තියෙනවා. මේ අරමුණු එක්ක ඒගොල්ලන්ට පුළුවන් ඒ සංවිධානයට පුළුවන් ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රට ඇතුලේ දෙයක් වෙලා නැත්නම් ඒකට බලපෑම එල්ල කරන්න මම යන්නේ. ඒ රට ඇතුලේ කිසිම අනාරක්ෂිත දෙයක් වෙනවා නම් ආහාර අනාරක්ෂිතතාවයෙන් පත් වෙනවා නම් අර්ථයෙන් දිගින් දිගට විහරණය යනවා නම් මම යන්නේ. ඒ ජාත්‍යන්තර සංවිධානයට පුළුවන් ඒ රට ඇතුලේ ගිහිල්ලා මේක වෙන්න ඔන්නෝනේ මෙහෙමයි මේක කරන්න ඕනේ මෙහෙමයි කියන්නේ මතකද නායකත්වයේ පදිනවා. ජාත්‍යන්තර සංවිධානයේ ක්‍රියාපටිපාටියේ ක්‍රියාංග තුනක් තියෙනවා මම යන්නේ. අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර සංවිධානය. මොකද්ද බලන්නේ? අපි කියන්න ඕනේ මේ අර්බුදේ මුලින්ම හඳුනා ගන්න ඕනේ. දෙක අර්බුදේ ගන්න ඕනේ. නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඇඩ්වයිස් එක දෙන්න ඕනේ. මූල්‍ය අර්බුදයට එක දෙන්න ඕනේ. දෙකෙන් නවතින්නේ තුන පසුවිපරම මගේ යන්නේ. එතකොට අපි සාධාරණද නැද්ද කියලා බලන්න ඕනේ. කොයිතරම් දුරට ජාත්‍යන්තර සංවිධානය තමන්ගේ මේ ක්‍රියාපටිපාටි තුන කොයිතරම් දුරට තෘප්ත කරනවාද යන්න මතයි මගේ යන්නේ. ඔව් උත්තර දුන්නද උත්තර. ඉතින් අපි දෙන්න කරුණු පහක් ගෙනාවා. අපි දෙන්න කරුණු දෙකක් ගෙනාවා. ඇල්ලුවේ වත්තේ අතිරික්තවත් කතා කරන්නේ මගේ යන්නේ. මොකක්ද අල්ලගත්තේ? අනේ සර්වබලධාරී දෙයියෝ. අනේ කරන්න පුළුවන් දෙයක් නෑ. අනේ මේකට මුත් කරන්න බෑ කියලා. කියුවා එක පිළිගන්න දෙන්නේ කරේ. එතනම දෙහාට ගිහින් හරි ලස්සන කතාවක් සිවර තමයි කතා කරන්නේ. මොකක්ද කියන්නේ? ජාත්‍යන්තර සංවිධානයන්ට ඒ රටවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න බෑ කියනවා. යුතුනේ ඒ රටවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න බැරි නම් ජාත්‍යන්තර සංවිධානය වලට මොකටද යුතුනේ ජාත්‍යන්තර සංවිධානය? ඒ ජාත්‍යන්තර සංවිධානය නිර්මාණය කරන්නේ අපි මේවා නිර්මාණය කරන්නේ ඒ රටවල් ප්‍රශ්න නිර්මාණය කරලා ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ කියන්නේ. එතකොට මෙතනilla කියනවනේ ඒ ප්‍රශ්න වල උත්තර හොයන්න ජාත්‍යන්තර සංවිධානය එපා කියලා. ඒ මාතෘකාව කරගන්නදී ඇයි මාතෘකාව පිළිගන්නවා ජාත්‍යන්තර සංවිධානය මේකට සපෝට් කරනවායි කියලා මොකද කියන්නේ. දැන් මෙතුමියගේ නායකයා දෙවිලා උත්තර දෙන්න ඕනේ. අපේ කරුණ පහටයි. අපි මේකේ නමු. හදන්න ඕනේ. ප්‍රතියෝජක නායකත්වයත් එක්ක කතා කරන්න. ඇත්ත ඉසිපතන විද්‍යාලයේ ගිහිලා ලංකාවේ තියෙන පාසලකට ආහාර ටික බෙදා දෙලියලා ඒ ළමයින්ට උදව් කරන්නදී පිළිගන්නවා. හොඳයි පින් වැඩෙනවා. හැබැයි කරු විතරේ අද විවාදයක් දකුණුසුඩානට ගිහිල්ලා කෑම ටික දෙන තැනදී අන්න මිලියන ගණනක ජනගහනයකට ආහාර ටික බෙදලා දෙන එක කරු විතරේ ශිෂ්‍ය නායක මණ්ඩලයක් විසින් පාසලකට ආහාර බෙදා දීම සමාන කරන්න තරම් ඉතිපතන විද්‍යාලයේ ප්‍රතියෝජක නායකත්වයේ පොළොව වෙනකොට කරු විතරේ කතා කරනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නිර්වචනය නැත්නම් අද ඇවිල්ලා අධිසිපතන විද්‍යාලයට කතා කරන්න දෙයක් නැහැ. කියන්න කනගාටුයි. ගරු වියතුනේ ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නිකුතේ පිළිගන්නවා. අපතරිය තියෙනවා. හැබැයි ගරු වියතුනේ එතනින් එහාට අධිසිපතන විද්‍යාලය හොයන එක නතර කළා. ඇයි නයිසර්ගික වාසිය ලබා ගන්න, අන්තගාමී වාසිය ලබා ගන්න ජාත්‍යන්තර සංවිධානයකට රට ඇතුළත ගිහිල්ලා ඒ රටේ පාර්ලිමේන්තු අතරට ඇගිලි ගහන්න, ඒ රටේ දේශපාලන අතර මෙහෙවන්න, නීති ටික සකස් කරන්න ශක්තිතාවය තියෙනවා නම් ගරු වියතුනේ එහෙම කරන්න පුළුවන් අන්තර්ජාතික යුද නීතියක් ක්‍රියාත්මක වෙනකොට සාම හමුදාව ගිහිල්ලා දාන්නේ. ඉතින් රුසියානු යුක්‍රේන යුද්ධය වැද්දේදී ජාත්‍යන්තර සංවිධාන ටික ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඇත්ත එහෙම කරන්න පුළුවන්. මොකද ඒකත් මානව හිමිකම් කඩ වෙන අවස්ථාවක්. හැබැයි ලෝක ආහාර අර්බුදය කියන්නේ මානව හිමිකම් කඩ වෙන අවස්ථාවක් නොවන තැනකදී ජාත්‍යන්තර සංවිධාන ටික ගිහිල්ලා අන්න රටවල් ටික දැනුවත් කරනවා. නිර්දේශ ටික ඉදිරිපත් කරනවා. දැන් දරුවෙකුනේ නිර්දේශ ටික ඉදිරිපත් කරාට පස්සේ ඒ රටවල් ටික දැනුවත් කරාට පස්සේ දැන් ඒ රටවල් වලට ගිහිල්ලා නීති ටික දාලා, වාරණය ටික දාලා, ක්‍රියාමාර්ග ටික සකස් කරලා ඉවරලා, සංවර්ධන ව්‍යාපෘති හදලා දීලා, ක්‍රියාවලිය හදලා දීලා මේ හැමදේම කරන්න ඕනේ. ජාත්‍යන්තර සංවිධානය කරුවිතුනේ ලංකාවේ දේශපාලනඥ අසාර්ථක වෙනකොට කතා කරමු ජාත්‍යන්තර සංවිධානයකට එක්ක රට බාර ගන්න කියලා.
අස්ථාවරත්වය. ඉතින් එහාට ගිහින් පෞද්ගලික කරුණු ටිකත් එක්ක ලංකාවට නොගැලපෙන කාලයකදී නොගැලපෙන අවස්ථාවක රසායනික පොහොර අයින් කරලා කාබනික පොහොර ටික පාවිච්චි කරන්න ලංකාව අසාර්ථක තීරණයක් ගන්න එක සමානයි ජාත්‍යන්තර සංවිධානයේ වැරැද්ද. දැන් ජාත්‍යන්තර එහෙම කරන්න පුළුවන් නම් ලෝකෙ තියෙන හැම රටක්ම එකතු වෙලා ජාත්‍යන්තර සංවිධානයකට ලෝකෙ තියෙන හැම රටකම අයිතිය ලබා දෙනවනේ. නෑගම් විතරේ ජාත්‍යන්තර සංවිධානය පිළිව ගන්නේ. ඇත්ත පොදු අරමුණක් වෙනුවෙන් හැබැයි විශේෂිත අපේක්ෂිත ඉලක්ක ටිකක් එක්ක ඔය විශේෂිත අපේක්ෂිත ඉලක්ක ටික ඇතුලේ විතරේ ඒ රටවල වලට කියලා ඇගිලි ගන්න ජාත්‍යන්තර සංවිධාන වලට ශක්තියතාවයක් නෑ. ඉතින් ඉහාට ගිහලා අපි දකිනවා මේ විවාදිතව තව කතා කරනවක් තමයි චක්‍රේ කියලා යම විතරේ ඇත්ත ලෝක ආහාර නිරූපණය වෙන්නේ අන්ත පෝෂණය පිසගින්නේ පෙළෙන මිනිස්සුන්ගේ වැඩිවීමත් එක්ක. ඒක ඇතුලේ ගනුවින්නේ දකින්නවා පිසගින්න වැඩිවීම මන්ද පෝෂණය වැඩිවීම කියන කාරණාවල සමස්ත වගකීම ජාත්‍යන්තර සංවිධානයෙන් කරමත පටවන්න තරම් ප්‍රතියෝජක ටික බලඳුනා. ඇයි එහෙම කියන්නේ? දකින්නවා ගනුවින්නේ මේ විවාදන්නේ චක්‍රේ හිලයම සමානයි. ඒක ඇවිත් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් ජාත්‍යන්තර සංවිධානයකට ගනුවින්නේ රටක් ඇතුලේ දේශපාලන අස්ථාවර වෙලා ආර්ථික අස්ථාවර වුණාට පස්සේ ඒ රටේ දේශපාලනයට ඒ රටේ අයිතිකාරක ශක්තිතාවය නැත්නම් නීති ටික පාවිච්චි කරලා ප්‍රතිපත්ති ටික පාවිච්චි කරලා ඒ රට ගොඩනගන්න ඒ රටේ පාලකයන්ගේ දේශපාලනඥයන්ගේ තියෙන අඩුපාඩුකම් ටික නිසා නෙමෙයිද ඔය කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක ගනුවින්නේ කට වචනේ කිව්ව කාරණා ටික 1 මිලියන් ෆුඩ් ප්‍රෝග්‍රෑම් කියන්නේ අති සාර්ථක වෙච්ච වැඩසටහනක්. ඕක නිසා තමයි 1 මිලියන් ප්‍රෝග්‍රෑම් එකට යන්නේ. ඒකත් එක්ක ගනුවින්නේ අපි දකිනවා ලෝකයේ ඇතුලේ සාර්ථක වෙච්ච ඒ කියන ආහාර වැඩසටහන් ටිකත් එක්ක ජාත්‍යන්තර සංවිධානයට සමත් වෙනවා. ලෝකයේ ඇතුලේ මේ කියන වැඩසටහන් ටික ක්‍රියාත්මක කරලා සාධාරණීකරණයක් කරන්න පුළුවන් මට්ටමේ අවස්ථා ටික එහෙම නැත්නම් ඒ කියන ක්‍රියාමාර්ග ටික ගොඩනගන්න. ඉතින් මෙහාට කියලා ගනුවින්නේ කතා කරොත් අපි දකිනවා මේ කියන රුසියාව ඒ වගේම තමයි ගනුවින්නේ අද විවාදයකට කතා කරලා අප්‍රිකාව ගැන කතා කරනකොට සුඩානය, යේමනය, ටැන්සානියා වගේ රටවල් ටිකත් එක්ක කතා කරලා විවාදෙට කරුණු කාරණා ගෙනලා හැබැයි ඒ එකකටවත් අත තියන්න ප්‍රතියෝජකයන් සමත් නොවන තැනකදී ගනුවින්නේ හයිටි රාජ්‍ය ගැන කතා කළා. දැන් හයිටි රාජ්‍යයේ අර ඇමරිකාව වගේ බලවේගයක් අතර පත් කරලා ඉවරනේ ඒ රට විනාශ වෙලා යනකොට ජාත්‍යන්තර සංවිධානයට එකතු වෙලාම ඒකට සාම හමුදාට කියවල ඉවරලා ඒ කියන රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන සම්පත් ටික බෙදා දෙන්න පටන් ගන්නේ. එතකොට ජාත්‍යන්තර සංවිධානයකට මැදිහත් වෙන්න පුළුවන් සීමාවන් ටිකක් තියෙනවා. පදන මේ කටු කාණ්ඩ තුනක් එනවා. වර්තමානයේ එහෙම නැත්නම් පූර්ව අවස්ථාවන් වලට සාර්ථක වෙන්න ලබා දීලා තියෙනවා. දෙවෙනි කාණ්ඩාව අනාගතයට අවශ්‍ය කරන සූදානම් වෙති කරලා තියෙනවා. තුන්වෙනි කාණ්ඩාව මේ කියන ලෝක ආහාර අර්බුදයේ කියනදී හමුවේදී ජාත්‍යන්තර සංවිධාන වලට නෙමෙයි වැඩි වගකීමක් වෙන්න වෙන්නේ දේශපාලන තන්ත්‍රයට ස්ත්‍රීන් හාඩිවිල සිවිල් ජනතාවට එහෙම තැනකදී ජාත්‍යන්තර සංවිධාන වලට යම් සීමාවන් තියෙනවා. ওই සීමාවන් ඇතුලේ ඕන් කරලා තියෙන දේ හේතු සහිතව විවාද ඔප්පු කරන්න වෙනවා සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා. සේනම් කරුවේ පැහැදිලි අනාගත ලෝක ආහාර අර්බුදය හමුවේ ජාත්‍යන්තර සංවිධානයේ වත්මත් ක්‍රියාකාරීත්වය සාධාරණීකරණය කරන්න පුළුවන්. ඔබ සැමට අනුලා